ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. සාමාන්‍යයෙන් ජීවිතේ තරුණ කාලේ ගත කරන කෙනෙක් ජීවිතය ගැන හිතන්නේ ගොඩක් සරල විදිහට. හැම දෙයක්ම දකින්නේ ගොඩක් සරල විදිහට. ඒ වගේම තමයි අපි ලෙඩ වෙනවා අපිට කරදර බාධක ජීවිතේට එන්න පුළුවන් කියන දේ ගොඩක් දෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. එහෙම වෙන්නේ කොහොමද? අපි තාම තරුණ කාලේ ජීවිතේ ගත කරන්නේ. මේ වගේ මතවල තමයි ගොඩක් දෙනෙක් ජීවත් වෙන්නේ. නමුත් මේ ගත වෙන කාල සීමාවේ අපිට බොහොම හොඳින් පේනවා. අපිටත් ජීවිතේ ලෙඩවීම, ඒ වගේම මරණයටපත් වීම මේ වගේ කාරණා වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ජීවිතේ තරුණ කාලේ මේ දේවල්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ අස්තීර වූ ජීවිතේ දරාගෙන ඉන්න අපේ ජීවිතයට ධර්මයේ පුරුදු කරගත්තොත් ඒ අස්තීර වීම සියල්ලක්ම හමුවේ. ඒ අනිත්‍ය වූ ලෝක ධර්මතාවයන් හමුවේ අපිට නොසලී නොගැටී ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙවි. බොහොම සතුටින් ජීවිතේ ගත කරන්න, සුන්දර ජීවිතයක් ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒක සහතිකයි. ඉතින් මේ වෙනුවෙන් තමයි ඔබේ ජීවිතයට වටිනා වූ ධර්මය, ජීවිතේ යහපත් කරන, ජීවිතේ සුවපත් කරන තථාගතයන් වහන්සේගේ නිර්මල ධර්මය ඔබ වෙත ගෙනීමේ අපේක්ෂාව ඇතිව යෝන් දහම් වැඩස්ථාන හැම සතියන්තිකම සෙනසුරාදා දවසේ මේ විදිහට සජීවීව ඔබ වෙත ගෙනෙන්නේ. අද දවසේදීත් පින්වන්ත මහා සංඝරත්නයේ අපි පින්වන්ත ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළා මැදිරියට ස්වාමීන් වහන්සේ පළමු කොට අපි බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද යොන්දම් වැඩස්ථාන ඔබ වෙත ගෙනෙද්දී ඒ වෙනුවෙන් ප්‍රතිබර විකාශන දායකත්වයන් එකතු කරන ඒ පින්වන්ත පිරිසත් අපි මතක් කරනවා. එංගලන්තයේ පදිංචි පින්වත් ටානියා, නදීෂා, සනුක, දිමාගී, රොචිනි, එවැගේම හංසනී, දෙසිරේ, එවැගේම මදාරා, සමිදි සහ ඕස්ට්‍රේලියාවේ පදිංචි හිමාරා, නිපුණ යන පින්වන්ත දූදරුවන් ඇතුළු සදහැවතුන් පිරිස විසින් තමයි ප්‍රතිපර දායකත්වය ලබා දෙන්නේ. එදින මේ පින්වන්ත පිරිසගේ දායකත්වයේ ඇතිව අද දවසේ අපි වැඩසටහන ආරම්භ කරද්දී පින්වන්ත ඔබටත් ආරාධනා කරනවා. ඔබටත් අවස්ථාව තිබෙනවා ඉදිරි දිනක දායකත්වය ලබා දෙන්න. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න මේ දුරකථන අංකයට 071 232 88 87ට. එහෙමනම් මේ මතක් කිරීමත් එක්ක අපේ පින්වන්ත ස්වාමීන් වහන්සේට බොහොම ගෞරවයෙන් අපි හැමදෙනාම එකතු වෙලා සමාරාධනා කරමු. මෙතෙන් පටන් අපේ ජීවිත සූපත් කරන මේ උතුම් වැඩසටහන ආරම්භ කරන්න. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. කවුරුත් පංචශීලයේ සමාදන් වෙන්න මාත් සමගම තෙරුවන් සරණ යමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු
සාදු සිල්පද අධිෂ්ඨාන කරන් කියන්න මම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිතව මා සමාදන් වුන මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම උපකාර වේවා සාදු 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 කියන කවුරුත් නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප හැම දිනාගේ නමස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පුරුදු කරන්නට හිතේ පැහැදීමක් ඇති කරගන්නට වාසනාව ලැබිච්ච මනුස්ස ජීවිතයක් තමයි ඔබ අප හැමෝටම උරුම වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් කලාතුරකින් කියන්නේ හිතා ගන්නත් බැරි ඊටමත් කලාතුරකින් තමයි මේ ලෝකයකට පහළ වෙන්නේ. ඉතින් බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා ඒ ධර්මය දේශනා කරලා ඒ ධර්මය අහන්න ලැබෙන යුගයක අපිට ජීවත් වෙන්න වාසනාව ලැබුණා කියලා කියන්නේ පින්නතුනේ. ඒ ධර්මය ඇහෙන කාලයක අපි අතිශයින්ම වාසනාවන්ත පිරිසක්. ඒ වාසනාව අපිට ලැබිලා තියෙන්නේ අපි රැස් කරගත් පිනක් මේ ජීවිතය තුළ තියෙන හින්දා. ඒ පින සමහර විට අපි අතීත ජීවිතවල
ශාස්ත්‍රෝන් වහන්සේට පූජෝපහාර දක්වලා ධර්මයට පූජෝපහාර දක්වලා ශ්‍රාවක සංඝරත්නයට පූජෝපහාර දක්වලා සිල් සමාදන් වෙලා භාවනා ආදී කරලා රැස් කරගත්ත පිනක විපාකයක් වෙන්න පුළුවන්. එතකොට මේ රැස් කරගත්ත පුණ්‍ය විපාකයක පිහිටලා අපි තවදුරටත් ජීවිතයේ යථාර්ථය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මය අධ්‍යයනය කරන්න, ඒ ධර්මයට අනුව ජීවිතය පුරුදු කරන්න කැමති වෙන්න ඕනේ දුකෙන් නිදහස් වීම පිණිස. දුකෙන් නිදහස් වෙන්න නම් අපි ජීවිතය තුළ තියෙන දුක විදිහට අවබෝධ කරගන්නට ඕනේ. දුකට හේතුව ඒ විදිහටම අවබෝධ කරගන්න ඕනේ. එතකොට තමයි අපිට දුක නැති කරගන්න මේ මාර්ගය පුරුදු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අන්තර්ජාලය ඔස්සේ ඔබ ධර්මයේ ශ්‍රවණය කරනවා නම් අන්තර්ජාලය ඔස්සේ ශ්‍රවණය කරද්දී සමාජ මාධ්‍යයක් ඔස්සේ අපි තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි අපි සමාජ මාධ්‍යයක් ඇසුරු කරන්න පුරුදු වෙලා ඉන්නේම අපේ නොසන්සිඳුණු හිතක් තියෙන හින්දා. මේ නොසන්සිඳුණු හිතේ ස්වභාවයට අනුවම තමයි මේ මෘදුකාංගයන් වැඩ කරන්නේ. එතකොට අපිට ඉක්මනට එන අදහස් ඔස්සේ අපේ හිත විසිරීලා යද්දී ඒ ඔස්සේ අපිට ධර්මය අහනවා කියන එක මගහැරිලා වෙන දෙයකට අවධානය යන්න පුළුවන්. අපි පටන් ගද්දි බණ අහනවා, හැබැයි ටික වෙලාවකින් බණ අහන එක අපෙන් මගහැරිලා ගිහිල්ලා අපි වෙන දෙයක් කරනවා වෙන්න පුළුවන්. එතකොට අපිට සංසිඳීමක් නැත්තම් පැයකට ආසන්න කාලයක් බණ ටිකක් අහන්න. ඉතින් අපේ ඒ වගේ නොසන්සිඳුන හිතකින් අපි කොහොමද ධර්මය ජීවිතයට ගලපා ගන්නේ? ඇයි හිත කලබලයි. කලබලයත් එක්ක එකතු වෙලා තියෙන මේ හිත කලබලයක් නෑ වගේ අපිට දැනෙන්නේ නිින්ද යන්න වෙන වෙලාවට විතරයි. එතකොට මිනිස්සු ඒත් හිත විසිරෙනවා. හැබැයි මිනිස්සු කලබලයට පත්වීමත් වෙහෙසුනහම නිදා ගන්නවා එක කියන එකත් ඇරෙන්න මේ නුවණ මුහුකුරා නොගිය මිනිසෙක්ට කරන්න වෙන දෙයක් ඇත්තෙන්ම ඉතුරු වෙලා නැහැ. ඒ නිසා ඒ අය විසිරීමත් සැපයක් විදිහට දකිනවා, නිදා ගන්නට ලැබීමත් සැපයක් විදිහට දකිනවා. ඇයි ඒයින් පිට සැපයක් ධර්මය තුලින් අහලා හෝ තමා තුලින් ස්පර්ශ කරන්නට වාසනාව ලැබිලා නැති හින්දා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්මය පින්නතුනේ සත්‍ය කියන වචනයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තථාගතයන් වහන්සේටත් සමාන අර්ථයක් දෙන වචනයක් විදිහට සත්‍ය කියන වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා. එතකොට ඇත්ත සත්‍ය කියලා කියන මේ ධර්මය මොකක්ද? මොකක්ද අපේ ජීවිතය තුළ අපි තේරුම් ගන්න ඕනේ ඇත්ත? එතකොට මෙහෙම විමසන කෙනෙක්ට ගොඩාක් වැදගත් ප්‍රයෝජනවත් සූත්‍ර දේශනාවක් තමයි අනත්ත ලක්කන සූත්‍රය. එහෙම නැත්නම් පංචවග්ගීය සූත්‍රය. මේ ලෝකයට ගෞතම බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලා ඉස්සලාම බිහි වෙන්නේ මෙන්න මේ බණපද ටික අහලා. එතකොට රහතන් වහන්සේ නමකට අපි වන්දනා කරනවා නම් මේ ගෞතම බුද්ධ ශාසනයේ ඒ රහතන් වහන්සේලාව ඉස්සලාම බිහි කරන්නට වාසනාව ලැබුණ සූත්‍ර දේශනාව අද අපිට අහන්න වාසනාව තියෙනවා. එතකොට මේ ධර්මය අහලා දරාගෙන වචනෙන් පුරුදු කරලා නුවණින් විමසලා එහි අර්ථ අවබෝධ කරගන්න, ඒ ඔස්සේ දැක්ම පිරිසිදු කරගන්න අපි කැමති වෙන්න ඕනේ. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාරන්නේ අපි කවුරුත් දන්නවා ඉසිපතන මිගදායේදී සම්බුද්ධත්වයට පත් වෙලා සම්බුද්ධත්වයට පත් වුණ වර්ෂයේම තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාරන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පංචවග්ගීය භික්ෂුන් වහන්සේලාට භික්ෂුන් වහන්සේ කියලා එහෙම නැත්නම් පින්වත් මහණෙනි කියලා ආමන්ත්‍රණය කරනවා. එතකොට පින්වතුන් වහන්සේ කියලා ඒ භික්ෂුන් වහන්සේලාත් පිළිවදන් දෙනවා.
එතකොට කොණ්ඩඤ්ඤ, වප්ප, බද්දිය, මහා නාම, අස්සජී කියන භික්ෂුන් වහන්සේලා තමයි එතකොට මේ දේශනාව ශ්‍රවණය කරන්නට යෙදුනේ. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා රූපම් භික්ඛවේ අනත්තා රූපංච හිදං භික්ඛවේ අත්තා අභවිස්ස නයිදං රූපං ආබාදාය සංවත්තේය ලබ්බේතච රූපේ ඒවම් මේ රූපං හෝතු ඒවම් මේ රූපං මා අහෝ සීති යස්මාචකෝ භික්ඛවේ රූපං අනත්තා තස්මා රූපා ආබාදාය සංවත්තති නච ලබ්බති රූපේ ඒවම් මේ රූපං හෝතු ඒවම් මේ රූපං මා අහෝ සීති කියලා දේශනා කරනවා. මහණෙනි මේ රූපය අනාත්මයි. එහෙම නැත්නම් වසඟේ තියාගන්නට පුළුවන් හැකියාවෙන් තොරයි. යම් හේකින් මේ රූපයේ මේ වසඟේ තියාගන්න පුළුවන් ලක්ෂණය තියෙනවා නම් එහෙනම් මේ රූපය ආබාධය පිණිස, කරදරය පිණිස, වදය පිණිස පවතින්නේ නැහැ. එහෙනම් අපිට මේ රූපය මේ විදිහට තියෙන්න ඕනේ. මේ විදිහට තියෙන්න එපා කියලා ලබන්න පුළුවන්කම තියෙන්න ඕනේ. නමුත් යම් හේකින් මේ රූපය අනාත්ම නිසා, ඒ කියන්නේ වසඟේ තියා ගැනීමට පුළුවන් හැකියාවෙන් තොර නිසා මේ රූපය මේ විදිහට තියෙන්න, මේ විදිහට තියෙන්න එපා කියලා ලබන්න පුළුවන් කමක් නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ සිංහනාදයක් කරනවා. පින්නතුනේ මේ මොකක් ගැනද කියන්නේ? රූපය කියලා කියන්නේ ඇහැට පේන රූපේ විතරක් නෙමෙයි, සතර මහා ධාතුවෙන් ගොඩ නැගිලා තියෙන සියලුම දේ. වෙන විදිහකට කියනවා නම් මේ අපිට ඇහැට පේන යම්තාක් දේවල් ඇද්ද ඒ ඔක්කොම අයිති රූපයට. කනට ඇහෙන යම්තාක් ශබ්දයක් නැද්ද, ගඳ සුවඳ ඇද්ද, රස ඇද්ද, පහස ඇද්ද, මේවා රූපය කියන ස්වභාවයට. එහෙම නැත්නම් සතර මහා ධාතු ඇසුරු කරගෙන සකස් වෙච්ච දේවල්. එතකොට සතර මහා ධාතු උපකාර වෙලා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. මේන් හටගත් රූපයේ ස්වභාවයම තමයි රුප්පතිතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. මේවා දැසිලා වෙනසිලා යන ස්වභාවයෙන් යුක්තයි. නැසිලා වෙනසිලා යන ස්වභාවයෙන් යුක්ත මේ රූපය ගැන භාග්‍යවතුන් වහන්සේ මනවින් නොඑක් පරයයන්ගෙන් ඉස්මතු කරනවා. එතකොට මේ රූපයේ මේ සතර මහා ධාතුවේ යම් කොටසක් අපිට අපේ චේතනාව මුල් කරගෙන අතපය හොලවන්න පුළුවන් නිසා අපි මේ කය මම කියලා හිතනවා තම. හැබැයි ඒකත් අයිති රූපයට. ඉතින් අපිට චේතනාවක් මුල් කරගෙන අතපය හොලවන්න හසුරවන්න පුළුවන් වුණ පමණින් මේක වසඟේ තියෙනවා කියන ලක්ෂණයෙන් තොරයි. ඇත්තෙන්ම ඔබ අද දවස තුල රූපය ඔබට වසඟේ තියාගන්න පුළුවන් කමින් තොරයි කියලා තේරුම් ගන්න කැමති නම් ඔබට සිදුවීම් ඕනෑ තරම් අද දවස පුරා මොන ගැහෙන්නේ නැති. ඒ මොනවද? අද උදේම ඔබ මුව දෝවණේ කරන්න නැති, කට සෝදන්න නැති. ඇයි? කට ඒ මුඛය දුගඳ හමන කෙලවලින් පිරීලා රාත්‍රියේ කාලය පුරාවටම දුර්ගන්ධය හමනවා. එතකොට රූපය වසඟේ තියාගන්න බැරි හින්දා අපි දෝවණය කළා නැවත අපිට අනිත් අයට මූණ දෙන්න පුළුවන් ස්වභාවයට පත් කරගන්නවා. ඒ වගේම උදෑසනම අපි කබ කඳුළු ඉවත් කරලා මූණ සෝදනවා. මූණ හොදලා දත් ටික මදිනවා. එයි එහෙම කරන්නේ අපි මේ රූපය වසඟේ තියාගන්න පුළුවන් හැකියාවෙන් තොරයි. ඒ වෙනුවට අපි හේතු සකස් කරනවා නැවත පිරිසිදු කළා. රූපය වෙනස් වෙලා යද්දී අපිට හේතු සකස් කරමින් තාවකාලිකව පිළියම් යොදන එකක් තමයි අපි මේ කරන්නේ. ඒක හරියට මේ සිදුරු වෙලා තියෙන මේ අසෝචි පිරුණ මුට්ටියක් වගේ එහි සිදුරු පිරිසිදු කරනවා වගේ දෙයක් තමයි අපි කරන්නේ. ඉතින් ඊට පස්සේ අද දවස පුරාවට කායික වේදනා අපිට කොච්චර එන්නේ නැද්ද? කොන්දේ අමාරු, හිස රිදෙන ගතිය, සෙම ඇති වෙන ගතිය. කොටින්ම අපි
මේ මුව ආවරණයක් පළඳින්නේ ෆේස් මාස්ක් එකක් පළඳින්නේ මේ රූපය වසඟේ තියාගන්න බැරි හින්දා. එතකොට මේ රූපය කියන දේ තමා තුළ තමාගේයි කියලා හිතන රූපයත් මේ තරම් අනාත්ම ස්වභාවයෙන් යුක්තයි නම් ඊගාවට දැන් බණ අහද්දී ඔබට අවශ්‍ය නැහැ නිදා ගන්න. හැබැයි ඔබට නිදිමත එනවා. එතකොට මේ රූපේ එපමණකින්වත් වසඟේ තියාගන්න පුළුවන් කමක් නැහැ. එතකොට රූපය කියන එක අනාත්ම ස්වභාවයෙන් යුක්තයි. ඉතින් මේ රූපේ අනාත්ම ස්වභාවයකින් යුක්ත රූපයක් මුල් කරගෙන කොයිතරම්නම් මිනිස්සු ආඩම්බර වෙනවද? කොයිතරම්නම් තමන් ඉස්මතු කළා හිතනවද? කොයිතරම්නම් අනිත් අය පහත් කළා දකිමින් වාසය කරනවද? හැබැයි ඒ ඔක්කොම අඥාන භවී නුවණ නැති භවී හැසි ස්වභාවයන් මිසක් යථාර්ථය දන්න දකින කෙනෙක්ට මේ වගේ රූපයක් තියාගෙන ආඩම්බර වෙන්න බෑ. පින්නතුනේ ඒ ඇත්ත දකින කෙනෙක් රූපය දිහා දකින ස්වභාවයයි ඇත්ත නොදන්න කෙනෙක් රූපය දිහා දකින ස්වභාවයයි හාත්පසින්ම වෙනස්. අපිට සබාවක පිරිසක් ඉන්න තැන මේ කයින් වාතය පිට වෙලා ගියොත් අපිත් අපහසුතාවයටපත් වෙනවා, ලැජ්ජාවටපත් වෙනවා. ඒතර දුකටපත් වෙනවා, තමන්ගේ ප්‍රතිරූපයට හානියක් වුණා කියලා හිතෙනවා. හැබැයි අපි මොන විදිහේ ප්‍රතිරූපයක් ගොඩනගාගෙන හිටියත් මේ රූපයට ඒක අදාළ නැහැ. රූපය හේතු සකස් වෙන විදිහට වෙනස් වෙමින් පවතිනවා. අන්තිමට නැසිලා යනවා. හැබැයි අපේ තියෙන ආඩම්බරකම් ගොඩනගා ගන්න අපිට පුළුවන් මානසික. ඒ ගොඩනගා ගන්න මානසිකව ගොඩනගා ගන්න වටිනාකම් වලට මේ අනුව මේ රූපය වෙනස් වෙලා යන්නේ කැමැති විදිහකට පවතින්නේ නැහැ. ඉතින් මේ වගේ රූපයක් අපි තියාගෙන පින්නතුනි අපි තව කෙනෙක් අපිට ලස්සනයි කියලා කිව්වහම මේ රූපය දැක්කහම තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ අනේ ඒ කෙනා නම් හැඩයි ලස්සනයි කියලා. ඒ කෙනාට ලස්සනයි කියලා හිතුන පමණින් තව කෙනෙක් ඔබ ලස්සනයි කියලා කියවපු පමණින් ඔබට හිතට සතුටක් ඇවිල්ලා සතුටින් හිත පිනා යනවනම් අනේ ඔබ කොයිතරම් දුර්වලයිද? අනේ අපි කොයිතරම් දුර්වලයිද? අපේ දුර්වලතාවය විසින් අපිව යට කරලා දානවා. ඇයි තව කෙනෙක් අපිව ලස්සනයි කියලා කියන්නේ මොකක් හින්දාද? අපි මේ හිසකෙස් කපන හින්දා. එහෙම නැත්නම් රැවුල් ආදිය කපන හින්දා. ඊට පස්සේ කාන්තාවන් නම් මූණට නොඑක් විදිහේ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඇහි බැම හදමින් ලප කැලල් මකමින් කුරුලෑ නැති කරමින් කොයිතරම් දුකක් විඳමින්ද. ඉතින් අන්තිමට අපි ලස්සනයි කියලා කියන මේ රූපය ඇත්තටම සබංගාල හොදවුවේ නැත්තම් ලස්සනයිද? නැහැ. ඊට පස්සේ දවසක් අපි නාන්නේ කරන්නේ නැතෝ හිටියොත් කොච්චර දුර්ගන්ධයක් හමනවද? එතකොට අපි දැක්කොත් එහෙම හිඟා කන මිනිස්සෙක් අපි පිළිකුලෙන් බලන්නේ. අපි ඒ පිළිකුලෙන් බලන ඔහුගේ රූපයේ ස්වභාවයම තමයි අපිට තියෙන්නේ. එකම වෙනස අපි වතුර දාලා සබන් ආදිය දාලා මේක පිරිසිදු කරලා තියෙන හින්දා. නැත්තම් නාවර පෙරෙන ස්වභාවයෙන් යුක්තයි මේ රූපය. ඉතින් මෙහෙම රූපයක් තියාගෙන අපි එකිනෙකා ආඩම්බර වෙනවා නම් අනිත් අය හිලා දකිනවා නම් ඒක නුවණ තියන අයට කරන දෙයක් නෙමේ, නුවණ නැති අය කරන දෙයක්. ඒක අපිට ගැළපෙන්නේ නැති දෙයක්. ඉතින් පින්නතුනි මේ රූපය කියලා කිව්වහම සතර මහා ධාතුන් හැදිච්ච යම් තාක් දේවල් හැදේ සියල්ලටම තමයි රූපය කියලා දේශනා කළේ. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා වේදනා භික්කවේ අනත්තා වේදනාච හිදම් භික්කවේ අත්තා අභවිස්ස නයිදම් වේදනා ආබාධාය සංවත්තති. මේ වේදනාවේ වසඟේ තියාගන්න පුළුවන් ලක්ෂණය. වේදනාව කියන්නේ විඳිනවා කියන අදහසින්. විඳිනවා කියන දේ තුල වසඟේ තියාගන්න පුළුවන් ලක්ෂණය තියෙනවා නම් මේ විඳීම
ආබාධයේ පිනිස කරදරය පිනිස පවතින්නේ නැහැ. යම් හේතුවක් නිසා මේ විඳිනවා කියන ස්වභාවය එහෙම නැත්නම් වේදනාව මේ ආබාධ පිනිස පවතිනවාද? ඒ නිසා මේ රූපය මේ වේදනාව මේ විදිහට තියෙන්න ඕනේ. මේ විදිහට තියෙන්න එපා කියලා අපිට ලබන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේක තමයි අපි විඳින ස්වභාවයේ තියෙන යථාර්ථය. දැන් අපි මානසිකව මමත්වයක් ගොඩනගාගෙන බැඳින එක දෙයක් කතා කළා. ඒ තමයි මේ රූපය සතර මහා ධාතුවෙන් ගොඩනැගිච්ච. එතකොට මේ කය මම කියලා බැඳිනවා. ඊට පස්සේ මගේ කියලා දේවල් වලට බැඳෙනවා. රූපය මුල් කරගෙන නම් ගෙවල් දොරවල් ඥාතීන් අම්මා තාත්තා මම යාළු වෙලා ඉන්න කෙනා ওই විදිහට බැඳෙනවා. ඒ වගේම වේදනාවත් මම මගේ කියලා මගේ ආත්මය කියලා බැඳෙනවා. හැබැයි අපි බැඳුනට වේදනාවේ ස්වභාවයත් ස්පර්ශය මුල් කරගෙන හට අරගෙන ස්පර්ශය නැති වෙලා යද්දී ආයතන 6 මුල් කරගෙන ඇති වෙන ස්පර්ශය මුල් කරගෙන හටගෙන ස්පර්ශය නැති වෙලා යද්දී නැති වෙලා යන ස්වභාවයෙන් යුක්ත දෙයක්. මෙහෙම විඳින ස්වභාවයක් සහිතව ජීවත් වෙන අපි විඳින ස්වභාවය මුල් කරගෙන අපිට ඒ දැනෙන ස්වභාවය මුල් කරගෙන අපි ආඩම්බර වෙනවා නම් එහෙම නැත්නම් වසඟේ තියාගන්න පුළුවන් කියන අදහසෙන් ඉන්නවා නම් ඒක සැබෑවටම අපේ දුර්වලකම් වලින් එකක්. ඉතින් මේ වේදින ස්වභාවය තුළ මුලාවටපත් වෙන හින්දා තමයි පින්නතුනේ ඇත්තෙන්ම අපි ජය අපේක්ෂාවෙන් තරඟයේ යෙදෙන්නේ. දිනලා අපි ඕන ක්‍රීඩාවක් වෙන්න පුළුවන් වෙන ඕනෑම තැනක අපි දිනන්න උත්සාහ කරන. එහෙම නැත්තම් පිරිසක් එක්ක කතා කරද්දී වචනයෙන් දිනන්න උත්සාහ කරනවා. මම හරි කියලා දිනන්න උත්සාහ කරනවා. මගේ අදහස තමයි හරි කියලා දිනන්න උත්සාහ කරනවා. ඒ හැම තැනකම අපිට නොතේරෙන සත්‍ය තමයි මේ විඳීම කියන එක වසඟේ තියන්න බෑ. ඒක මේ විදිහට තියෙන්න ඕනේ මේ විදිහට තියෙන්න එපා කියලා ලබන්න බෑ. ඔබට දැන් ඇති වෙලා තියෙන විඳීම සැප වේදනාවක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දුක් වේදනාවක් වෙන්නත් පුළුවන්. සැප දුක් රහිත වේදනාවක් වෙන්නත් පුළුවන්. ඒක ස්පර්ශයට අනුවයි පවතින්නේ. ස්පර්ශය නැති වෙලා යද්දී ඒක නැති වෙලා යනවා. අනේ මේ සැප වේදනාව පවතිවා කියලා ලබන්න බෑ. අනේ මේ දුක් වේදනාව නැති වේවා කියලා ප්‍රාර්ථනාවකින් ලබන්නත් බෑ. ඒ වගේම මේ දුක් සැප රහිත වේදනාව මේ විදිහටම පවතිවා එහෙම ලබන්නත් බෑ. එතකොට මේ විඳීම් වල ස්වභාවයත් අනාත්මයි. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා සංඥා භික්කවේ අනාත්තා. සංඥාචහිදම් භික්කවේ අත්තා අභවිස්ස නයිදං සංඥා ආබාධාය සංවත්තති. මේ හඳුනා ගැනීමත් අනාත්මයි. යම් හේතුවක් නිසා මේ හඳුනා ගන්නා ස්වභාවය තුළ වසඟේ තියාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් එහෙනම් මේ අපිට පුළුවන්කම ලැබෙන්න ඕනේ මේ හඳුනා ගැනීම මේ විදිහට තියෙන්න මේ විදිහට වෙන්න එපා කියලා ලබන්න. හැබැයි එහෙම හැකියාවක් නැහැ. ඒ නිසා මේ දේවල් අනාත්මයි. එතකොට හඳුනා ගන්නවා. අපි මොනවද හඳුනාගන්නේ? රූප හඳුනා ගන්නවා S2. ශබ්ද හඳුනා ගන්නවා, ගන්ධ සුවඳ හඳුනා ගන්නවා, රස හඳුනා ගන්නවා, පහස හඳුනා ගන්නවා, අරමුණු හඳුනා ගන්නවා. අපි මොන දේවල් හඳුනාගත්ත සමහරලාට අපි පටිඝ සංඥා ගැටෙන්න සුදුසු අරමුණු විදියට හඳුනා ගන්නවා. සමහරලාට අපි මේ රාගයෙන් හඳුනා ගන්නවා, සුභ සංඥාවෙන් සැපයයි කියලා දේවල් හඳුනා ගන්නවා. සමහර ලාවට අපි මුලාවෙන් දේවල් නিত্য සංඥාවෙන් ගන්නවා. එතකොට අපි මොන විදිහට ගත්තත් මේ හඳුනා ගැනීම කියන දේ තුළ තියෙන ස්වභාවය තමයි හේතුව නිසා හට අරගෙන හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. එහෙනම් ඒ දේවල් වසඟේ තියා ගන්නට පුළුවන්කම නැහැ. එතකොට දෙයක් වසඟේ තියා ගන්නට පුළුවන්කමක් නැත්තම් වසඟේ තියා ගැනීමේ හැකියාවෙන් තොරයි නම් යමක්.
එතකොට ඒ දේ තුළට අපි කියනවා අනාත්මයි කියලා. එතකොට පින්නතුනේ අපේ ජීවිතය තුළ මේ රූපය ගත්තත්, ඒ කියන්නේ සතර මහා ධාතුයෙන් ගොඩනැගිච්ච දේ ගත්තත්, වේදනාව විඳීම් ගත්තත්, දැන් හඳුනා ගැනීම ගත්තත්, මේ කිසි දෙයක් වසඟේ තියාගන්න බැරුව තියෙද්දි අපි ජීවත් වෙනවා කියලා කරන්නේ මොකද්ද කියලා ඇහුවොත් පින්නතුනේ ඇත්තටම ජීවත් වෙනවා කියලා අපි කරලා තියෙන්නේ මේ ඕව වසඟේ තියාගන්න මහන්සි වෙච්ච එක තමයි. මේ ලෝකෙ මිනිස්සු ජීවත් වෙනවා කියලා කරන්නේ ඕ දේවල් වසඟේ තියාගන්න මහන්සි වෙන එක තමයි. ඇත්තටම ඒකට තමයි මේ ජීවත් වෙනවා කියලා ජීවිතේ විඳිනවා කියලා වචනයකින් පවසන්නේ. එතකොට ඇයි අපි එහෙම කියන්නේ? දැන් ලස්සන රූපයක් තියාගන්න ඕනේ කියලා මම මගේ බොඩි එක මේන්ටේන් කරන්න ඕනේ කියලා. එහෙම නැත්නම් මම ෆිට්නස් හදා ගන්න ඕනේ කියලා. ඒතර නොඑක ආකාරයට අපි කියලා මහන්සි වෙන්නේ මේ රූපය වසඟේ තියන්න. ඉතින් මේ රූපය අපි වසඟේ තියාගන්න මමත්වයෙන් දකිමින් හිටියට ඒක රූපයට අදාළ නැහැ. රූපේ හේතුන්ට අනුව පවතිමින් වෙනස් වෙමින් යනවා. අපිට පුංචි කාලේ අපිට මතක් කරන්න පුළුවන් අපි ඉස්කෝලේ ගියපු කාලේ, අපි තව යාළුවොත් එක්ක සෙල්ලම් කර හුරතල් වෙච්ච කාලේ. ඒ කාලේ අපි මම කියලා හිතුව රූපය දැන් අපේ තියෙන රූපයට වඩා වෙනස්. අපි මම කියලා හිත හිටියා කියලා රූපය වෙනස් වෙන ස්වභාවය නැති වුණේ නැහැ. රූපය වෙනස් වෙලා ගිහිල්ලා. හැබැයි අද අපි ඒ වගේ පුංචි කාලේ අපිට තිබ්බ වගේ රූපයක් තව එක්කෙනෙක්ට තියනවා දැක්කහම අපි කියන්නේ ඒ කෙනා දුව පුතා ඔය විදිහට තමයි එයාට කියන්නේ. හැබැයි අපි මේ රූපය ගැන අපි කියන්නේ දැන් මේක මම කියලා. හැබැයි තා අවුරුදු 20කින් 30කින් මේ රූපය දිහා බලද්දී මේ රූපය දැන් ආච්චි කෙනෙක් 100 කෙනෙක් ගාව තියෙන රූපයේ ස්වභාවයටපත් වෙනවා. රූපයට අපි මමත්වයෙන් හිතනවා කියන එක අදාළ නැහැ. විඳීමුත් එහෙමයි. අපි සමහරලාට මේ වෙලාවේ අපිට සතුටින් ඉන්න පුළුවන් අතීතයේ වෙච්ච සිදුවීම් බැඳීම් මුල් කරගෙන ඇති වෙලා තියෙන විඳීම් අතහැරලා හිටියන. අපිට ඒක අතහැර ගන්න බැරි වෙච්ච හින්දා දැන් ලැබෙන විඳීම් වල තුලත් අපි බලාපොරොත්තු වෙනවා අතීතයේ විඳ විදිහටම විඳින්න. දුකටපත් වෙනවා. අපිට දැන් ලැබෙන හඳුනා ගැනීම තුලත් අපි අතීතයේ විඳ විදිහේම හඳුනා ගැනීම බලාපොරොත්තු වෙනවා. දුකටපත් වෙනවා. අනාගතයේ මේ විදිහට නැවත ඒ වගේ හඳුනා ගැනීම ඇති වෙනවා නම් හොඳයි කියලා බලාපොරොත්තු වෙනවා. දුකටපත් වෙනවා. ඉතින් මේ විදිහට දුකටපත් වෙමින් යන ජීවිතයේ අපි නුවණ තියනවා නම් අපිට හිතලා බලන්න පුළුවන් කවුරුත් Tamanගේ පාසල් සමය ගැන ඊට අදාළ ෆොටෝස් බලන්න, ඒ ගැන කතා කරන්න, ඒ වගේ දේවල් වලට හැමෝම කැමතියි. හැබැයි පාසල් යන කාලේ හඳුනා ගැනීම කොයි වගේද තිබ්බේ? ඉස්කෝලේ යන එක කරදරයක් වගේ දැනුණ දවස් තිබ්බා. ටීචර්ස්ලට බයෙන් හිටිය දවස් තිබ්බා. සමහරට අයියලාට අක්කලාට බයෙන් හිටිය දවස් තිබ්බා. ගුටි කණ්ඩ වෙච්ච දවස් තිබ්බා. එදා ඉස්කෝලේ දිහා දැක්ක විදිහ නෙමෙයි අද දකින්නේ. අද ඉස්කෝලේ සුන්දරයි වගේ දකිනවා. ඒ වගේම තමයි අද මේ ගෙවන ජීවිතයේ ඔබ වයසට ගිහිලා කල්පනා කරද්දී හිතේ අනේ ඒ තරුණ කාලේ ආය දැන් නැහෙනේ. ඉතින් මිනිස්සු ඒ විදිහට පරණ සිදුවීම් එකතු වෙලා කතා කරනවා ඒ කාලේ අපි කොහොමද හිටියේ මෙහෙම නේද කියලා. හඳුනා ගැනීම අපි බැඳිලා ඉන්නවද නැද්ද කියන එක අදාළ නැහැ පින්නතුනේ. හඳුනා ගැනීම වෙනස් වෙලා යනවා. එතකොට බැඳිලා ඉන්න අයට දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි සංස්කාර, චේතනා මේවා ගැනත් භාග්‍යතුන් වහන්සේ වදාරනවා මේකත් මේ විදිහට තියෙන්න එපා කියලා ලබන්න පුළුවන් හැකියාවෙන් තොරයි. ඒ දේවල් අනාත්මයි. මේක අපිට තේරෙනවා නම් අපිට එන අදහස් වලට අපි බැඳින්නේ. මිනිස්සු මේ චේතනාවට මුලා වෙලා තමයි මට ගහන්න හිතුණා මම ගැහුවා කියන්නේ. හැබැයි මේ චේතනා අනිත්‍යයි ඒවා අනාත්මයි කියලා අපිට දකින්න පුළුවන්කම තියෙනවා නම් අනේ මේ සිතුවිල්ල මේ චේතනාව ඊළඟ මොහොතේ වෙනස් වෙලා යනවනේ පස්සේ මට පසුතැවීමක් එනවනේ කියලා නුවණින් දකින්න පුළුවන්. වැරදි දේවල් කරන්න හිතේ මුල් කාවැදුන ආසාවක් ඇබ්බැහිවීමක් එද්දි
චේතනාව වසඟේ තියන්න බෑ කියලා දන්න කෙනා හිතනවා මේ චේතනාව නැති වුණාට පස්සේ පසුතැවීමට අදාළ චේතනාව උපදිනවා. ඉතින් මේ විදිහට නුවණින් යුක්තව කටයුතු කරන්න පුළුවන් නම් අපිට ඇත්ත තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ වදාරනවා විඥානයත් අනාත්මයි දැනගන්නා ස්වභාවය. විඥානය මායාකාරී දෙයක් විදිහට පෙන්වන්නේ. මේ දැනගන්නා ස්වභාවයම අනාත්මයි. එතකොට යම් හේතුවක් නිසා මේ දැනගන්නා ස්වභාවය අනාත්මයි මේ ආත්මයක් තියෙනවා නම් එතකොට වසඟේ තියාගන්න පුළුවන් ලක්ෂණය තියෙනවා නම් අපිට පුළුවන් වෙන්න ඕනේ අපි දැනගන්නා දේවල් මේ විදිහට දැනගන්න මේ විදිහට දැනගන්න එපා කියලා ලබන්න. හැබැයි මේ අනාත්ම නිසා අපිට මේ දේවල් ඒ විදිහට ලබන්න පුළුවන් කමක් නැහැ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ওই විදිහට විස්තර කළා. දැන් භික්ෂුන් වහන්සේලාගේ මේ ගැන ප්‍රශ්න කරනවා ප්‍රශ්න විදිහට විමසනවා ඔබ මොකක්ද හිතන්නේ කියලා. තංකින් මඤ්ඤත භික්ඛවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. ඔබ මොකක්ද හිතන්නේ මහණෙනි රූපය නිට්ටයයිද අනිත්‍යයිද? අපෙන් ඇහුවනම් භාග්‍යවතුන් වහන්සේ අපිත් කල්පනා කළා කියන්නේ මේ රූපය මේ සතර මහා ධාතුවෙන් හැදිච්ච ස්වභාවය. අපි තමයි කාමයන්ට අනුව අපේ හිතේ ගොඩනැගිච්ච සංකල්ප වලට අනුව මේ රූපය මම, මේ අපේ අම්මා, මේ අපේ තාත්තා, මේ අපේ නංගි, මල්ලි, මේ යාළුවා කියලා අපි තමයි සංකල්ප ගොඩනගාගෙන ඉන්නේ. අපි සංකල්ප ගොඩනගාගෙන ඉන්න සංකල්ප අතෑරලා බැලුවොත් ඔය හැමතැනම තියෙන රූප. ඒ වගේම තමයි අපි ගොඩනගාගත්ත සංකල්ප නෙමෙයි අනිත්‍යයි ඒ රූප ගැන ගොඩනගාගෙන ඉන්නේ. උදාහරණයකට අපි අම්මා කියලා කතා කරාට තාත්තා අපේ අම්මට අම්මා කියලා නෙමෙයි කතා කරන්නේ. ඇය තාත්තට ඇය බිරිඳ. එතකොට එක එක්කෙනා ගොඩනගා ගන්න සංකල්ප ටික එකක්. හැබැයි මේ සංකල්ප මොන විදිහට ගොඩනගාගෙන හිටියත් ඒ ගොඩනගාගත් රූප අනිත්‍යයි. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා යමක් අනිත්‍ය නම් ඒ දේ දුකයිද සැපයිද කියලා අහනවා. එතකොට යම්පනා නිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති කියලා අහුවාම ස්වාමීන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි යමක් අනිත්‍ය නම් ඒ දේ දුකයි. එතකොට හේතු නිසා හටගත් දේවල් හේතු නැතිවීමෙන් නැති වෙලා යන ලක්ෂණයෙන් යුක්ත දේවල් වල ස්වභාවය තමයි දුක. ඇයි දුකයි කියලා කියන්නේ ඒක වෙනස් වීම කියන දෙයින් යුක්තයි. එතකොට මේ ස්ථීරව මෙන්න මේ විදිහට තියෙනවා කියන ලක්ෂණයෙන් තොරව වෙනස් වෙලා යන ධර්මතාවයෙන් යුක්ත තැනක අපි කොහොමද සැපයයි කියලා දෙයක් පනවන්නේ? අපි අද සැපයි කියලා ඒ දේ අල්ලගන්න ගියත් හෙට ඒක වෙනස් වෙලා යනවා. එතකොට වෙනස් වෙලා යන දෙයක් දුකයි. ඒ වගේම යමක් වෙනස් වෙලා යන නම් දුකයි න ะ. ඒක භාග්‍යවතුන් වහන්සේ අහනවා ඒක මම කියලා හරි මගේ කියලා හරි මගේ ආත්මය කියලා හරි දකින්න සුදුසුද කියලා භාග්‍යවතුන් වහන්සේ අහනවා. එතකොට ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා නෝ හේතම්බන්තේ ස්වාමීනි ඒක එහෙම බලන්න සුදුසු නැහැ. ඊට පස්සේ අහනවා විඳීම් නිට්ටයයිද අනිත්‍යයිද? පිළිතුරු ලැබෙනවා අනිත්‍යයි ස්වාමීනි කියලා. යමක් අනිත්‍ය නම් දුකයි නම් වෙනස් වෙලා යන ස්වභාවයෙන් යුක්තයි නම් ඒ දේ මම කියලා හරි මගේ කියලා හරි මගේ ආත්මය කියලා හරි ලබන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට පිළිතුරු ලැබෙනවා එහෙම ලබන්න බැහැ කියලා. ඊට පස්සේ අහනවා හඳුනා ගැනීම ගැන. හඳුනා ගැනීම නිට්ටයයිද අනිත්‍යයිද කියලා. එතකොට ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා මේ දේවල් අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒ දේවල් දුකයිද සැපයිද? දුකයි. යමක් අනිත්‍ය නම් දුකයි නම් ඒ දේවල් යමක් අනිත්‍ය නම් ඒ දේ දුකයි. යමක් අනිත්‍යයි නම් දුකයි නම් විපරිණාමයටපත් වෙනවා නම් ඒ දේවල් මම කියලා හරි මගේ කියලා හරි මගේ ආත්මය කියලා හරි ලබන්න පුළුවන්කම නැහැ. ඊට පස්සේ අහනවා සංස්කාරයන් මේ චේතනාවන් නිට්ටයයිද අනිත්‍යයිද කියලා.
එතකොට ඒවා අනිත්‍යයි කියලා පවසනවා. යමක් අනිත්‍යයි නම් දුකයිද සැපයිද? දුකයි. යමක් අනිත්‍යයි නම් දුකයි නම් වෙනස් වෙලා යන ස්වභාවයෙන් යුක්තයි නම් ඒ දේවල් මම කියලා හරි මගේ කියලා හරි මගේ ආත්මය කියලා හරි ලබන්න දකින්න ගන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට එහෙම ගන්න සුදුසු නෑ කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා. ඊට පස්සේ අහනවා දැන ගැනීම ගැන විඥානය ගැන. විඥානං නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං බන්ති කියලා පිළිතුරු දෙනවා. යම්පනා නිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද කියලා. එතකොට දුකයි කියලා පිළිතුරු දෙනවා. යම්පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මා යමක් අනිත්‍යයි නම් දුකයි නම් විපරිණාමයට පත් වෙන ස්වභාවයෙන් යුක්තයි නම් කල්ලාන්නතං සමනිපස්සතුං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති මේ දේවල් මම මගේ ආත්මය කියලා ලබන්න සුදුසුයිද කියලා අහන. එතකොට එහෙම බලන්න සුදුසු නෑ කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දෙනවා එහෙනම් මහණෙනි මෙන්න මේ විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින්න කියලා පෙන්නලා දෙනවා. මේ රූපය ගැන වේදනාව ගැන සංඥාව ගැන සංස්කාර ගැන විඥානය ගැන මේ විදිහට දකින්න කියලා. එතකොට මේ විදිහට දකින්න කියලා කියන්නේ අපි මේ ගොඩනගා ගන්න සංකල්පයන් සංකල්ප ලෝක මනෝ ලෝක අතහැරලා රූපය වේදනාව සංඥා සංස්කාර විඥාන ගැන ඇති හැටියෙන් දකින්න කියනවා. කොහොමද දකින්න කියන්නේ? යං කිංචි රූපං අතීතානාගත පච්චුප්පන්නා යම් රූපයක් ඇද්ද අතීත අනාගත වර්තමාන අජ්ජත්තං වා බහිද්ධාවා ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ඕලාරිකං වා සුකමං වා ගොරෝසු හෝ සියුම් හෝ හීනං වා පනීතං වා හීන හෝ ප්‍රනීත හෝ යන්දූරේ සන්තිකේවා දුර හෝ ළඟ හෝ මේ සියලු රූප නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති මගේ නෙමෙයි මම නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා මේ ඒව මේ තමේ විදියට යථා භූතං ඇත්ත හැටියෙන් සම්මප්පඤ්ඤාය දියුණු කරපු ප්‍රඥාවේ අපිට ඒ තැස් දෙකේම තමයි දේවල් පේන්නේ. හැබැයි එතන නුවණ එකතු වෙලා තියෙනවා. දියුණු කරපු ප්‍රඥාවෙන් සම්මප්පඤ්ඤාය දට්ඨබ්බා ප්‍රඥාවෙන් යෝනිසෝ මනසිකාරයේ සහිතව දකින්න කියලා භාග්‍යවතුන් වහන්සේ අවවාද කරනවා. එතකොට 11 ආකාරයකින් රූපේ විස්තර කරනවා මෙතන. අතීත අනාගත පච්චුප්පන්න. අතීත කියලා කියන්නේ නිරුද්ධං විපරිණතං. ඒක දැන් නෑ. ඒක නිරුද්ධ වෙලා ඉවරයි. විපරිණාමයටපත් වෙලා ඉවරයි. හැබැයි අපේ හිතෙන් පුළුවන් ඒ ගැන උපාදාන ඇති කරගන්න. රූපේ නිරුද්ධ වුණාට අපිට අරමුණු කරලා උපාදාන ඇති කරගන්න පුළුවන්. එතකොට ඒ නිරුද්ධ වෙච්ච රූපේ එහෙම නැත්නම් අනාගතයේ ඒ රූපේ අජාතං අපාත භූතං ඉපදිලා නැහැ පහළ වෙලා නැහැ. හැබැයි අපිට පුළුවන් අනාගතේම අවාගෙන බැඳීම් ඇති කරගන්න. ඒ රූපේ ගැන පච්චුප්පන්න වර්තමානයේ හට අරගෙන හේතු නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති වෙලා යන ස්වභාවයෙන් යුක්ත ඒ රූපයන් නැදේ රූපයන් අජ්ජත්තං වා බහිද්ධාවා ආධ්‍යාත්මික කියලා හිතන දෙයක් වෙන්නත් පුළුවන් බාහිර කියලා හිතන එකක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඕලාරිකං වා සුකුමං වා ගොරෝසු කියලා හිතන දෙයක් වෙන්නත් පුළුවන් සියුම් කියලා හිතන දෙයක් වෙන්නත් පුළුවන්. හීනං වා පනීතං වා හීන වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පහත්යයි සම්මත දෙයක් වෙන්නත් පුළුවන්. ප්‍රනීතයයි සම්මත දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම යන්දෝරේ සන්තිකේවා දුර වෙන්න පුළුවන් ළඟ වෙන්න පුළුවන්. යම් තාක් රූපයක් දේවා මම මගේ ආත්මේ නොවේ කියලා දකින්න කියනවා. එතකොට මේ බෙදෙන ස්වභාවය ඒ පුද්ගලයාගේ හිත බැඳෙන ස්වභාවයට අනුව තමයි. දැන් අපි ගත්තොත් නිරේ ස්වභාවයට අනුව මනුස්ස ජීවිතය කියන්නේ ප්‍රණීත වූ ස්වභාවයක්. නිරේ කියන්නේ හීන දෙයක්. හැබැයි දිව්‍ය ලෝකයේ දෙවි කෙනෙක්ට මනුස්ස රූපය කියන්නේ හීන රූපයක්. දිව්‍ය ලෝකයේ ඒ දිව්‍ය ලෝකයේ රූපය කියන්නේ ප්‍රණීත එකක්. එතකොට
අපි පුද්ගලයන් වශයෙන් ගත්තාම අපි එක එක්කෙනා අජ්ජාත්තික රූපය ආධ්‍යාත්මික රූපය කියලා හිතන්නේ එක එක්කෙනාගේ කය සීමා කරගෙන. එතකොට මේක ඒ පුද්ගලයානෝ වෙනස් වෙනවා. කොයි විදිහට රූපය දැක්කත් ඒ රූපය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි කියලා දිනු කරපු ප්‍රඥාවෙන් දකින්න කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දෙනවා. රූපේ විතරක් නෙමෙයි, විඳීම් ගැන, හඳුනා ගැනීම, සංස්කාර, විඥාන මේවත් අතීත, අනාගත, වර්තමාන, ආධ්‍යාත්මික, බාහිර, ගොරෝසු, සියුම්, හීන, ප්‍රනීත, දුර ළඟ මේ යම්තාක් ස්කන්ධයන් නැදී දේවල් නේතම් මම මගේ නෙමේ නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති මම නෙමේ මගේ ආත්මය නෙමෙයි කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් දකින්න කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. එහෙම දකිද්දි මොකක්ද වෙන්නේ කියලාත් පෙන්නලා දෙනවා. ඒවම් පස්සම් භික්කවේ සුතවා ආර්ය ශාවකෝ මේ ධර්මයේ ශ්‍රවණය කරපු ආර්යයන් වහන්සේලාව හඳුනාගත්ත ඒ ධර්මයට දක්ෂ හික්මෙන ආර්ය ශ්‍රාවකයා මේ විදිහට දකිද්දී රූපස්මින්පි නිබ්බින්දති රූපය ගැන කලකිරෙනවා. මේකේ ඇත්ත ඇති හැටියෙන් තේරෙන නිසා මේ ගැන මේ තේරුමක් නැති ස්වභාවය තේරුම් ගන්නවා. කිසි හරයක් නැති බව. වේදනායපි නිබ්බින්දති වේදනාව ගැනත් කලකිරෙනවා. සංඥායපි නිබ්බින්දති හඳුනා ගැනීම ගැනත් කලකිරෙනවා. සංකාරයේසුපි නිබ්බින්දති සංස්කාරයන් ගැනත් කලකිරෙනවා. විඥානස්මින්පි නිබ්බින්දති විඥානය ගැනත් කලකිරෙනවා. නිබ්බින්දං විරජ්‍යති කලකිරෙද්දී නොඇලෙනවා. විරාගා විමුච්ඡති නොඇලෙද්දී නිදහස් වෙනවා. විමුක්තස්මින් විමුක්තමිති ඥානං හෝති නිදහස් වුණාම නිදහස් වූ බවට ඥානයක් පවතිනවා. කීනා ජාති ඉපදෙනවා කියන ස්වභාවය ෂේ වෙලා ගියා. උසිතම් බ්‍රහ්මචර්යයන් බඹසර වාසය මේ නිවන් මඟ වඩලා ඉවරයි. කතං කරණීයං කල යුතු කලමු දේ කරන්න තියෙන යම්තාක් දේවල් ඇද්දේ සියල්ල කළා ඉවරයි. නාපරං ඉත්තත්තායති පජානාති ආය අමුතුවෙන් කරන්න දෙයක් නැහැ කියලා වැටහෙනවා නුවණ ඇති වෙනවා. ඉතින් මේ දේශනාව භාග්‍යවතුන් වහන්සේ වදාලා අත්තමනා පංචවග්ගයා බික්කු භගවතෝ වාසිතං අභිනන්දුං මේ දේශනාව හපු පංචවග්ගයේ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව වදාළ දේශනාව බොහෝම සතුටින් අනුමෝදන් වුණා. ඉමස්මින්ච පන වෙయ్యා කරනස්මින් භඤ්ඤමානි මේ ගාථා රහිත දේශනාව වදාරන කල්හි පංචවග්ගයානම් භික්ඛූන අනුපාදාය ආසවේහි චිත්තානි විමුක්තිංසෝති මේ දේශනාව අවසන් වෙද්දී පංචවග භික්ෂූන් වහන්සේලා අනුපාදාය කිසිවකට නොමැදී ආශ්‍රවයන්ගින් උපතක් කරා යන ස්වභාවයන්ගින් චිත්තානි විමුංචිසෝති හිත නිදහස් වුණා. එහෙම නැත්නම් අරහත්ත්වයටපත් වුණා. උන්වහන්සේලාත් ඉපදීම ක්ෂය කරා බඹසර වාසය සම්පූර්ණ කළා. කල යුතු සියල්ල කරලා අවසන් කරා. ආය අලුතෙන් දෙයක් කරන්න නැහැ. උන්වහන්සේලා රහතන් වහන්සේලා අතර මේ ඇත්තෙන්ම ගෞතම බුද්ධ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කළා පළවෙනිම රහතන් වහන්සේලා බවට පත් වුණා. පින්නතුනි අපි ඉගෙනගත්ත දේශනාව ඉතාමත් සුන්දර දේශනාවක්. මෙහි අර්ථ ඉතාමත් සුන්දරයි. දැන් අපි හැමෝම ආසයි ලෙඩ වෙන්නේ නැතුව ඉන්න, කොරෝනා හැදෙන්නේ නැතුව ඉන්න. හැබැයි මේ ලෙඩ කියලත් අපිට ලං වුණේ මරණය සිහි කරන්න. අපි හැමෝටම අසනීප වුණත් අපිට මරණය අපි ළඟින් කියලා සිහි වුණා. රූපේ බිඳිලා යන ස්වභාවයෙන් යුක්තයි කියලා සිහි වුණා. ඉතින් ඒ අපිට සිහිය උපද්ද ගන්න ලැබිච්ච අවස්ථාවේ ඒ අවස්ථාව මග අර ගන්න නැතුව අනාත්ම වූ දේවල් අනාත්ම විදියටම තීරුම් අරගෙන කිසිවකට නොබැදී නිදහස් වෙන ධර්මය බොහෝම ශ්‍රද්ධාවෙන් පුරුදු කරන්න අපි සියලු දෙනාටම වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය.
වහන්සේගේ ධර්මයෙන් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ ජීවිතේ සුවපත් කරගන්න. ඉතින් මේ උත්තම ධහම අපේ ජීවිතයට ළඟා කරගනිද්දී තමයි සැබෑම සැපත සතුට ජීවිතයට ළඟා කරගන්න අපිට හැකි වෙන්නේ. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අපිට කරුණාවෙන් කියලා දුන්නා කොහොමද සුන්දර ජීවිතයක් ගත කරන්නේ, පසුතැවෙන්නේ නැති ජීවිතයක් ගත කරන්නේ කියලා. ඉතින් අපි පින්වත් ස්වාමීන් වහන්සේත් එක්කම ධර්ම සාකච්ඡාවට ඔබත් එක්ක හමු වෙන්න සූදානම්. පින්වත් ඔබට ආරාධනා කරනවා ඔබේ ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න. ඔබට කරන්න තියෙන පුංචි දෙයක් ශ්‍රද්ධා TV Facebook page එකට ගිහිල්ලා Facebook live එකට කමෙන්ට් එකක් විදියට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඒ ප්‍රශ්න අපි සූදානම් පින්වත් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරලා ඔබට පිළිතුරු ලබා දෙන්න. එමනම් අපි යන්නේ කෙටි විරාමයකට රැඳෙන්න ශ්‍රද්ධා රූප වාහිනිය ලක්විරු ගුවන්විදුලිය සමගින්ම. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.